හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ උදෑසන ඔබගේ නිවසට මේ ඇවුරෙන් එන්න දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන කරුණාව නිසා මගේ හිතවත් සහෝදරය සහෝදරී අද ස්වාමින් වහන්සේගේ වචනය අරගෙන ඔබගේ නිවසට එන්න දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන කරුණාව නිසා අපි පළමු කොට දෙවියන් වහන්සේට ස්තුති කරන්නට යනවා. ස්නේහවන්ත සහෝදරය සහෝදරී අද දවස ඔබට ආශිර්වාදය ගෙන දෙන දවසක් වේවා. අද දවස ඔබගේ ආත්මයට සුවය ගෙන දෙන දවසක් වේවා. අද දවස දෙවියන් වහන්සේ ඔබගේ ආත්මයට හදවතට කතා කරන දවසක් වේවා. ආමෙන්. හලෙලූයා. අද දවසේ ස්වාමින් වහන්සේගේ වචනේ අපි බලමු. ලූක් සුභාරංචියේ 15 වෙනි පදේ ඉඳන් පරිච්ඡේදේ. ලූක් සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදේ 11 වෙනි පදේ සිට 32 වෙනි පදේ දක්වා. ඔබ දකිනවා මේ ස්ථානයේ සඳහන් කරනවා අකීකරු පුත්‍රයා ගැන යේසුස් වහන්සේ කියන කතාව. මේ ස්ථානයේදී මට වැදගත් දෙයක් ඔබට කියන්න ඕනේ. කවුද මේ අකීකරු පුත්‍රයා? කාගේ කවුද මේ අකීකරු පුත්‍රයා? මේ ස්ථානයේදී යේසුස් වහන්සේ පෙන්눔 කරනවා මේ අකීකරු පුත්‍රයා ගැන. නමුත් යේසුස් වහන්සේ මේක කියනකොට ඔබ යමක් මතක තබා ගන්න ඕනේ. ලූක් තුමා තමයි මේක සටහන් කරන්නේ. ලූක් පොතේ කර්තෘවරයා ලූක්. යේසුස් වහන්සේ මේක කියනකොට ලූක්ට දැනෙච්ච විදිය තමයි ලූක් මේක ලියන්නේ. නමුත් ලූක්ට මඟ පෙන්වපු ශුද්ධාත්මයන් වහන්සේම මේ උදෑසන මට මඟ පෙන්වනවා වෙන පැත්තකින් බලන්ට. ලූක් දැක්ක පැත්ත තියෙනවා. නමුත් වෙනත් කෝණයකින් මේ කතා වස්තුව එහෙම නැත්නම් මේ උපමා කතාව යේසුස් වහන්සේ ගෙනහැර පාන මේ උපමා කතාව දිහා බලන්න ආත්මෙන් වහන්සේ මගේ සිත පොළඹනවා. අකීකරු පුත්‍රයා කියලා නම් මාතෘකාව තිබුණට මේ ස්ථානයේ පුත්‍රයෝ දෙන්නෙක් ගැන යේසුස් වහන්සේ උපමාවකින් කියනවා. දැන් අකීකරු කිව්වම අපේ සිත කෙලින්ම යන්නේ පියාව අතහැරලා පියාගේ දේපලින් ඔහුට උරුම භාගය අරගෙන ගිය පුත්‍රයා ගැන. ලූක් ලියන කොටත් අපිට හැඟෙන්නේ ඒකයි. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ මේ උදෑසන මට මඟ පෙන්නනවා. ගෙදර ඉන්න පුත්‍රයාත් අකීකරුයි. එහෙනම් මගේ සහෝදර සහෝදරිය අපි සභාවක් හැටියට ගත්තම මේ සභාවේ මේ පුත්‍රයෝ දෙන්නම ඉන්නවා. එක පුත්‍රෙක් ගිහිල්ලා සභාවෙන් එළියට ගිහිල්ලා පව් කරනවා. තව පුත්‍රෙක් සභාවේ තුල ඉඳගෙනම පව් කරනවා. අපිට බලමු ස්වාමීන් වහන්සේගේ වචනේ අද අපිට මොනවද කතා කරන්න කියලා. 11 වෙනි පදයේ මෙසේ සඳහන් කරනවා. තවද උන්වහන්සේ කියනසේක් එක්තරා මිනිසෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය. ඔහුගෙන් බාලයා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කිවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. නොබෝ දවසකට පසු බාලපුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගනී ඔහුට හිඟවෙන්න පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතෙම උරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. ඒත් ඔහු සී උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලිකාරයන් එපමණ දෙනෙක්ද ඕනටත් වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධව ඔබ ඉදිරියේද පව් කෙලෙමි. තවත් ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලිකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි කියා නැගිට තමාගේ පියා ළඟට ගියේය.
සෙනෙහවන්ත සහෝදර සහෝදරී බලන්න මේ ස්ථානයේදී මේ බාල දරුවා තමුන්ගේ කොටස අරගෙන ගිහිල්ලා ඔහු රිසි ලෙස ඔහුට උවමනා පරිදි ඔහුට හැඟුණු පරිදි නීතියක් මුකුත් නැතුව ඔහුට ඕන විදියට රිසි ලෙස ජීවත් වුණා. ඒ ආකාරයෙන් ජීවත් වෙලා ඔහු නාස්ති වෙලා ඔහු නැති වෙලා ඔහු හිඟ වෙලා බොහොම පාඩු ලබලා ජීවිතේ කම් ගැටලු මැද්දේ ගියා. අන්තිමට ඔහුට කන්ටවත් තිබුණේ නැති නිසා ඔහුගේ යාළු මිත්‍රයෝ සියල්ල ඔහුට තියෙනකන් හිටියා. සියලු දෙනා ඔහු අතහැරලා ගියා. එවිට කුමක්ද සිදුුනේ? ඔහු තීරණය කළා රැකියාවක් කරන්න. ඔහුට හම්බුණු රැකියාව තමයි ඌරන් බලා ගැනීම. අන්තිමට ඔහු එකඟ වුණා ඒ ඌරන්ට කෑමට දාන කරල්ලු ඔහුත් කෑමට ගන්න. මේ අයුරෙන් ඔහු ජීවිකාව ගෙවනකොට ඔහු සිහි එළඹුණා. සිහි එළඹුණේ මම මොකටද මෙතන මෙච්චර මහන්සි වෙන්නේ? මේ ඌරන් කන කෑමට ඒ කරල්ම මමත් කාගෙන මෙතන දුක් විඳින්නේ. මගේ ගෙදර පියාණන් ගාව එතරම් ආශිර්වාදයක්. ඔහුගේ සේවකයන්ට එතරම් ආහාර තියෙද්දිත් මම මොකටද? මේ 18 වෙනි පදේ ඔහුගේ සැබෑ පසුතැවිල්ල පටන් ගන්නවා. මම නැගිට මගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේ ඉද පව් කෙලෙමි. 18 වෙනි පදේ හරි අලංකාරයි. ඔහු පසුතැවිලි වෙනවා. ඔහු ගත්ත තීරණය ගැන. ඔහු පසුතැවිලි වෙනවා. ඔහු ගිය මාර්ගය ගැන. ඔහු පසුතැවිලි වෙනවා. ඔහු ඉන්න තත්ත්වය ගැන. ඔහු දුක් වෙලා පසුතැවිලි වෙනවා. ඔහු කොතරම් පල්ලෙහාට වැටිලාද කියලා. ඊට පස්සේ ඔහු කියන උතුම්ම දේ තමයි පියාණනි මම ඔබ ස්වර්ගයටත් ඔබටත් විරුද්ධව පව් කෙලෙමි. සෙනෙහවන්ත සහෝදර සහෝදරී අපි සියල්ලම පව්කාරයෝ. අපි හැමදාමත් ඒ විදියටයි. නමුත් ඒ අතරින් කී දෙනෙක් මම පව්කාරයෙක්. දෙවියන් වහන්සේ මට මෙතරම් ප්‍රේම කරත් මම උන්වහන්සේගේ ආඥාවට යටත් නැතුව මට ඕන විදියට ජීවත් වෙනවා. උන්වහන්සේගේ ආඥාවන්ට කටයුතු කරන්නේ නැතුව උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්නේ නැතුව මගේ නුවණේ පිහිටලා මට රිසි ලෙස දේ මම කරනවා. එම නිසා තමයි අද මම මේ තත්ත්වේ දුක් විඳින්නේ කියලා සිහි එළඹිලා පසුතැවිලි වෙනවා. ඔව් මොනවද කියන්නේ? මම ස්වර්ගයට විරුද්ධවත් පියාණනි ඔබට විරුද්ධවත් පව් කෙලෙමි. සෙනෙහවන්ත සහෝදර සහෝදරී මේ උදෑසන යමක් ඔබට කියන්න ඕනි. යම් කිසි කෙනෙකුට විරුද්ධව ක්‍රියා කරනවා නම් ඔබ හිතන්නේ ඒ කෙනාට විරුද්ධව මම පව් කරනවා. නෑ. ඔබ ස්වර්ගයේ දෙවියන් වහන්සේට විරුද්ධවත් පව් කරනවා. ඔබ යම් කිසි පුද්ගලයෙකුට විරුද්ධව වැරදි කරනකොට ඔබ ඔබටම විරුද්ධව වරද කරනකොට ඔබට විරුද්ධවත් නෙමෙයි පව් කරන්නේ. ඔබ ස්වර්ගයේ දෙවියන් වහන්සේට විරුද්ධවයි. මොකද පළවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සඳහන් කරනවා නුඹලාට අයිති නැති බව නොදන්නවද? 20 වෙනි පදයේ සඳහන් කරනවා නුඹලාගේ ශරීරය ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගා බව දෙවියන් වහන්සේ දුන් ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගා බව නොදන්නවද? එසේනම් මගේ සහෝදර සහෝදරී ඔබගේම ශරීරයට ඔබටම පව් කරනකොට ඔබ ස්වර්ගයට විරුද්ධවත් ඔබට විරුද්ධවත් ඔබ පව් කරනවා. ඔබ සහෝදරයාට විරුද්ධව චෝදනා නගනකොට ඔබ සහෝදරයාගේ වරද දැකලා ඔහුට අපහාස කරනකොට ඔබගේ සහෝදරයාව පල්ලෙහාට දානකොට විවේචනය කරනකොට ඔබ ස්වර්ගයටත් දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඒ පුද්ගලයාටත් විරුද්ධව පව් කරනවා. මතක තබා ගන්නට පළවෙනි කොරින්තියේ 12 වෙනි පාඩේ සඳහන් කරනවා ස්වාමින් වහන්සේ කියනවා අපි සියල්ලම එක ශරීරයක්.
එක ශරීරයක් වුණාම මේ ඇඟිල්ලකට රිදීමක් ආවම ඒක මුළු ශරීරයටම දැනෙනවා වගේ අපි අතර එක්කෙනෙක් වැරදි කරනකොට ඒක මුළු ශරීරයටම බලපානවා. ඔබ බැලුවා නම් ජොෂුවා පොතේ ඒ ස්ථානයේදී මිනිස්යන්ට දෙවියන් වහන්සේ කියනවා ජෙරිකෝව පවුර බිඳපු වෙලාවේ ඒකේ සියලුම ආශිර්වාද දෙවියන් වහන්සේට කැපයි. නමුත් ඒක පුද්ගලෙක් කුමක්ද කරන්නේ? ඒ කැප වූ දේ අරගෙන ගෙදර තියාගත්තා. පස්සේ මොකද කරේ? ඒගොල්ලෝ පුංචි නගරයකට ගියා හායි කියනවා. පුංචි දේශයකට. එහිදී 3000ක් විතර ඉන්නේ. ඒකින්ද මුළු සෙනගම ගෙනියන්න ඕනේ නැහැ, වෙහෙස කරන්න ඕනේ නැහැ කිව්වා. නමුත් එහිදී ඔවුන් පෙරදුනා. ඒකට හේතුව දෙවියන් වහන්සේ එපා කියපු දෙයක් කුඩාරමේ එක්කෙනෙක් කළ නිසා. ඔහුගේ එක වරද නිසා මුළු ඊශ්‍රායල් ජනතාවම වැරදිකරුවෝ වුණා, පරාජිත වුණා. සිනිමන්ත සහෝදර සහෝදරී, ඔබේ පවුලේ එක්කෙනෙක් හරි දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධව යනකොට, තමුන්ගේ මාංශය සතුටු කරගෙන යනකොට ඒකේ විපාකය ඔබට විතරක් නෙමෙයි, ඔබගේ මුළු ගෙදරටම මේක බලපානවා. එම නිසා උන්වහන්සේගේ ආඥාවන් ආරක්ෂා කරන්නට, උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්න. අපි බලමු මේ තරුණයා කියනවා මම යනවා මගේ කොටස අරගෙන. මේ පියා ඔහුට ඉඩ දෙනවා. ඔහුට අවසර දෙනවා. මේක ඔහුගේ කැමැත්ත. ඔහුව බලාත්කාරයෙන් තියාගන්නේ. ඔහු කියනවා ඔහුගේ කැමැති දේ කරන්න. ඊට පස්සේ කුමක්ද වෙන්නේ? ඔහු කැමැති දේ කරලා අන්තිමට නැති වුණාම ඔහු සී එළඹලා පසුතැවිලි වෙනවා. ඔහු පසුතැවිලි වෙලා ඔහු කියනවා මම ස්වර්ගයටත් පියාණනි ඔබට විරුද්ධව පව් කරමි. ඔබ දන්නවද දානියෙල් සිංහ ගුහාවට දැම්මම ඒ රජුරෝ දානියෙල්ගෙන් අහන උදෑසන පව්වෙන්ද උදේ දානියෙල් නුඹ මෙතුවක් කල් සේවය කළා වූ නුඹේ දෙවියන් වහන්සේට හැකි වුණාද ඔබව මේ සිංහයන්ගෙන් ආරක්ෂා කරන්න? ඔබ දන්නවද දානියෙල් දීපු උත්තරේ? රජතුමනි මම ඔබ ඉදිරියේත් දෙවියන් වහන්සේ ඉදිරියේත් නිදොස්ව සිටිමි. එම නිසා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දූතයන් එවලා මේ සිංහයන්ගේ කට වැසුවා. බලන්න ඔහුගේ උත්තරේ. බලන්න මොහුගේ පසුතැවිල්ල. දානියෙල්ගේ උත්තරේ රජතුමනි මම ඔබ ඉදිරියේත් දෙවියන් වහන්සේ ඉදිරියේත් නිදොස්ව සිටියා. බලන්න මේ තරුණයාගේ උත්තරේ පියාණනි මම ස්වර්ගයටත් ඔබටත් විරුද්ධව පව් කරා. දානියෙල්ගේ ජීවිතේ සිංහ ගුහාවෙන් ජය ගන්නට ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේත් රාජතුමා ඉදිරියේත් නිදොස්ව සිටියා. නමුත් මේ තරුණයා බැට කන්න පාඩු විඳින්න විඳවන්ට සිදුසුනේ ඔහු ස්වර්ගයේ ඉන්න පියාණන්ටත් පොළවේ ඉන්න පියාටත් විරුද්ධව පව් කරා. මේ උදෑසන ඔබගේ සිත පොඩක් මෙනෙහි කරන්න. සිත සෝදිසි කරන්න. සෝදිසි කළ කල්පනා කරන්න. ඔබ කාට විරුද්ධව පව් කරලා ඇද්ද? සමහරට ඔබටම විරුද්ධව. මතක තබා ගන්න. මයිකා මයි පෙට්‍රල් මේ ජීවිතේ මගේ මට ඕන දේ මං කරා කිව්වට ඔබට මේ ජීවිතය අයිති නැති බව පළවෙනි කොරින්ති 6:19-20යි පැහැදිලි. නුඹලාගේ ශරීරය නුඹලාට අයිති නැති බව නුඹලා නොදන්නවද? ඒක දෙවියන් වහන්සේ විසින් සුද්ධාත්මයන් වහන්සේ දුන්නා වූ මාලිගාව. එනම් මගේ සහෝදරය අපිට ඕන දේ කරන්න බෑ. අපි එහෙම දෙයක් කරනකොට, අපි සිගරට් එකක් ගන්නකොට, අපි ආරක්කු බොනකොට, අපි විට කනකොට, අපි පාපිෂ්ඨ දේ කරනකොට, අපි පාවිෂ්ඨ දේ පවසනකොට මගේ සහෝදරය අපි තවත් සහෝදරෙක්ව විවේචනය කරනකොට, තව කෙනෙක්ව හෙලා දකිනකොට මගේ සහෝදරයා ඔබ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරනවා. ඒ කෙනාට විරුද්ධව නැත්නම් තමන් තමුන්ටම විරුද්ධව පව් කරනවා. එම නිසා අපි පසුතැවිලි වෙන්න ඕනේ. බලන්න මේ තරුණයා 18 වෙනි පදේ මම නැගිට මගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කෙලිමි.
ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලී කාර්යයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔවුන්ට කියන්නේ මේ කීය. 20 වෙනි පදේ නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පාවී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිඹගත්තේ. බලන්න පියාගේ ආදරය. පියා බැලුවේ නෑ මගේ වස්තුව නාස්ති කරපු කාලකන්නි කොල්ලා තමයි මේ එන්නේ කියලා. පියා හිතුවේ නෑ හැම දෙයක්ම නැති කරගෙන රජෙක් වගේ ගිහිල්ලා හිඟන්නෙක් වගේ ආපු හැටි කියලා කිව්වේ නෑ. පියාගේ හදවතේ විවේචනය තිබුණේ නෑ. පියාගේ හදවතේ කඩා වැටීම තිබුණේ නෑ. පියා බලාපොරොත්තුවෙන් හිටියා මගේ පුතා එයි. එනවා දැක්කම දුවගෙන ගියා. මේ උදෑසන කියන්න කැමති අපේ ස්වර්ගීය පියාණන් වහන්සේත් එසේමයි. පියාණන් වහන්සේ බලා සිටිනවා අපි පසුතැවිලි වෙලා එනවා නම් අපේ වරද කියා දී අත්හරිනවා නම් පියාණන් වහන්සේ බලා සිටිනවා. සෙනෙහවන්ත සහෝදර සහෝදරී අපි නාස්ති කරගත්තු ජීවිතෙත් එක්ක අපි ස්වාමින් වහන්සේ වෙතට එමු මේ උදෑසන. නැති කරගත්තු ජීවිතෙත් එක්ක පාඩු වෙරගත්තු ජීවිතෙත් එක්ක එමු. පියාණන් වහන්සේ බලා සිටිනවා ඔබ වැළඳ ගන්නට. ඔබට සමාව දෙන්න. ඔබ නැවත පුත්‍රයෙකු ලෙස පිළිගන්න. ආමෙන්. ඔබ ගියේ පුත්‍රයෙක් හැටියට දැන් හිඟන්නෙක් වගේ නැති. නමුත් ඔබ හිතුවට මම වටින්නේ නැහැ කියලා උන්වහන්සේට ඔබව වටිනවා. කොතරම් වටිනවද කියුතොත් උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා මේ ලෝකෙට දෙන තරම් ඔබ උන්වහන්සේට වටිනවා. දෙවියන් වහන්සේගෙන් ඈතට දුවන්න එපා. හැරිලා එන්න. පසුතැවිලි වෙන්න. නැගිට තමාගේ පියා ළඟට ගියේය. 20 වෙනි පදේ. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා දැක ඔහු අනුකම්පාවී දුව ගොස් ඔහුගේ බෙල්ලේ වැළඳගෙන ඔහු සිඹගත්තේය. 21. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි ස්වර්ගයට විරුද්ධව ඔබ ඉදිරියේද පව් කෙලෙමි. අන්න ඔහු හිතුවා 18 වෙනි පදේදී මම පියාව දැක්කම මෙහෙම කියනවා කියලා. 21 වෙනි පදේදී ඔහු ඒ විදියටම පියා ළඟට ඇවිල්ලා කියනවා පියාණනි මම ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කෙලෙමි. තවත් ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොවටිමි. නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඉතා හොඳ සලුව වහාම ගෙනවිත් ඔහුට හඳවන්න. මේ ඌරු කොටුවේ හිඳලා ආපු කොල්ලා. මේ මඩ නාගත්තු කොල්ලා. මේ ගඳ ගාන කොල්ලා. පියාට ගඳ ගාපු කොල්ලෙක් නෙවෙයි. පියාට නරකාදියෙන් ආපු කොල්ලෙක් නෙමෙයි. පියාට පව්කාරයෙක් නෙමෙයි. පියාට එයාගේ පුතා. සිනවන්ත සහෝදර සහෝදරී සේවකයන්ට අණ කරනවා. හොඳම සලුව ගේන්න. මේ කොල්ලා අද පටන් පවිත්‍රයි. සිනවන්ත සහෝදර සහෝදරී යේසුස් වහන්සේ කුරුසේ ක්‍රියා කරපු ක්‍රියාව නිසා අපි උන්වහන්සේ වෙතට එනකොට උන්වහන්සේ හොඳම ධර්මිෂ්ඨකම ඔබව පළඳවන්න ලෑස්ති. ඔබ පව් කරන්නේ නැති. ඔබ නරකාදී වැඩ කරන්නේ නැති. ඔබ සෞතු වැඩ කරන්නේ නැති. නමුත් ඔබ දෙවියන් වහන්සේ ගාවට ආවෙන් පස්සේ ඔබ උන්වහන්සේගේ ප්‍රේමේ පුත්‍රයා. ඔබ සමාව ලබපු පුත්‍රයා. ඔබ ධර්මිෂ්ඨයි මෙතෙන් පටන්. ඔබ සුද්ධවන්තෙක් මෙතෙන් පටන්. එම නිසා ඔබගේ පව් ඔබට දෝෂාරෝපණය කරන්න ඕනේ නෑ. පව් නැසන පුළුවන් ප්‍රේමයක් උන්වහන්සේට තියෙනවා. තමාවම කොන් කරගන්න තමාගේම ආත්මයට තඩිබා ගන්න ඕනේ නෑ. ස්වාමින් වහන්සේ වෙතට එන්න සමාජය මොනවා කිව්වත් උන්වහන්සේ ඔබව ධර්මිෂ්ඨ කරලා ඉවරයි. තවදුරටත් ඔබ පව්කාරයෙක් නොවෙයි. ඔබ පාපය අත්හරින්න ලෑස්ති නම්. තවදුරටත් ඔබ අධර්මිෂ්ඨයෙක් නෙමෙයි. ඔබ පාපය ප්‍රතික්ෂේප කරන්න ලෑස්ති නම්. ඔබ ධර්මිෂ්ඨයෙක් කොට ගණන් ගනු ලබනවා. රතුමෙන් පෙනෙන පාපය සුදු හිමමෙන් වෙන්ට ස්වාමින් වහන්සේට බලය තියෙනවා එය කරන්නට. එවැනි ප්‍රේමණීය පියාණන් කෙනෙක් ඔබ මම ඉදිරියේ සිටින්නේ. පියා කියනවා
ඉතා හොඳම සලුව වහම ගෙනවිත් ඔහුට හඳවන්න. ඔහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල පාවාන්ද දවන්ට. මොකද්ද මේ වස්ත්‍රේ? ඔබ තවදුරටත් පෞකාරෙක් නෙමෙයි. තවදුරටත් අධර්මිෂ්ඨෙක් නෙමෙයි. ඔබ ධර්මිෂ්ඨෙක්. ඔබ පවිත්‍රයි. සෙකරියා 3 සඳහන් කරනවා ජොෂුවා වනාහි පූජකතුමා දේවදූතයා ඉදිරියේ ඉන්නකොට ඔහුගේ වස්ත්‍ර කිලුටුව තිබුණා කියලා. ඔහුගේ දකුණු පැත්තේ යක්ෂයා හිටිය නිසා. සිනීවන්ත සහෝදරයා අපි පාපෙත් එක කටයුතු කරනකොට අපේ ධර්මිෂ්ඨකම වැරහැලි වෙනවා. කිලුටු වෙනවා. නමුත් ඒ අවස්ථාවේදීත් යක්ෂයාව එලවලා ඒ පූජකයාට ජොෂුවට අලුත් වස්ත්‍රයක් අඳලා කියනවා මේ මණ්ඩපේ මට සේවය කරන අය සමග ඉඳ ගන්නට මම නුඹට ස්ථානයක් පිළියෙල කරමි කියලා. මේ උදෑසන ඔබ පසුතැවිලි වෙනවා නම් ස්වාමින් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබ උන්වහන්සේ දෙන්න ලෑස්ති. දේව පුත්‍රයෝ සමග වාඩි වෙන පිණිස ස්වර්ගික ස්ථානවල වාඩි වෙගෙන දෙවියන් යේසුස් වහන්සේගේ දකුණු පැත්තේ ඉඳගෙන මදහත් කාර්කම් කරන්නට රාජකම් කරන්නට ආශිර්වාදයේ කොටස්කරුවෝ වෙන්න දෙවියන් වහන්සේ ඔබව පත් කරන්න ලෑස්ති. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ ඒත්තු ගන්න ඕනේ. මගේ අතින් පව් වුණා මට සමා වෙන්න. මං ස්වර්ගයටත් මෙහි ඉන්න සියලු දෙනාටත් විරුද්ධව පව් කරා. ආමෙන්. දෙවනුව මොකද කරන්නේ? ඔහුගේ ඇඟිල්ලේ මුදුවක් පළඳවන්නට ධර්මිෂ්ඨ වස්ත්‍රකම දුන්නා, වස්ත්‍රයක් දීලා ආධිපත්‍ය දුන්නා, මුදුවක් දීලා. මේ මුදුව දුන්නම ආධිපත්‍ය. වැඩකාරයන්ට මුදු දාන්න බෑ. පුත්‍රයාටයි මුදුවක් පළඳවන්නේ. ඒකට හේතුව ඒකේ මුද්‍රාවක් තියෙනවා. ඔහු අනුමත කරන දේ ඉෂ්ට වෙන්න යනවා. ස්වාමින් වහන්සේගේ වචනයේ රෝම පොතේ 8:14 සඳහන් කරනවා ආත්මයන් වහන්සේ විසින් ගෙන යන යමෙක් ඇද්ද එබමන දෙනා දේව පුත්‍රයෝ. දාසකමේ ආත්මය නොලබා, ඒ කියන්නේ යක්ෂයට වහලෙක් වෙලා ඉන්න ආත්මෙන් ඔහු මිදෙනවා. පාපය අතහැරලා ආත්මයන් වහන්සේ විසින්. එතකොට ඔහු පුත්‍රකමේ ආත්මය ලැබුවම ඔහු මුදුවක් ලබනවා, ආධිපත්‍ය ලබනවා. ඔබ ධර්මිෂ්ඨෙක්. ඔබට ආධිපත්‍යයක් තියෙනවා. ඔබ ප්‍රකාශ කරනවා නම් මේ විදිහට වෙන්න ඕනේ යේසුස්ගේ නාමයෙන් කියලා. ඒ හිස්වන ඇවිත් වැඩි වෙනවා. මොකද ඔබට ආධිපත්‍යයක් තියෙනවා. මොකද ඔබට ස්වර්ගික ස්ථානවල කියලා ඉඳ ගන්නට අවසරය දැන් තියෙනවා. හලෙලූයා. ඒකට අවශ්‍ය කරන ධර්මිෂ්ඨ වස්ත්‍රය, ඒකට අවශ්‍ය කරන ආධිපත්‍ය මුද්‍ර ඉරවතරක් නෙමෙයි, පාවාන් ගෙනියනවා. ඔබ නොමග යන ගමන් ලැජ්ජාවයි, අපකීර්තියයි, මරණයයි. නමුත් ඔබ හරිමග යන්න ගත්තම ඔබ සුභාරංචි ගෙනියන පාද බවට පත් වෙනවා. සුභාරංචි ගෙනියන පාද කොතරම් අලංකාරද? පාවාන්. මෙතෙන් පටන් ඔබ ධර්මිෂ්ඨ ගමනක් යන්නේ. මේ ස්ථානයේ අලුත් පාවාන් යුවලක් පළඳනවා. තරකල වස්සා ගෙනවිත් මරන්න අපි කමින් ප්‍රීති වෙමු. මක්නිසාද මේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටේ. ඔහු නැති වී සම්භවී යයි කිවේය. එවිට ඔහු ප්‍රීති වෙන්න පටන් ගත්තා. පියා ප්‍රීති වෙන්න පටන් ගත්තා. ගෙදර සියලු දෙනා ප්‍රීති වෙන්න පටන් ගත්තා. බයිබලයේ සඳහන් කරනවා එක පව්කාරයෙක් පසුතැවිලි වෙලා හැරෙනකොට ස්වර්ගයේ දේවදූතයෝ දහස් ගණන්, මිලියන ගණක් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රශංසා කරනවා කියලා. සෙනෙහවන්ත සහෝදරය සහෝදරි, ස්වර්ග රාජ්‍ය ප්‍රශංසාවේ මූඩයකට, ප්‍රශංසාවේ තත්වයකට පත් වෙනවා මිනිසුන් පසුතැවිලි වෙනකොට. ස්වර්ගයේ ප්‍රශංසා ස්ථානයට පත් වෙනකොට ආශිර්වාදයේ ගලා යනවා. එම නිසා පසුතැවිලි හරි වැදගත්. 25 වෙනි පදේ ගෙදර ඉන්න ඊළඟ පුතා මතක තියාගන්න. දෙවෙනි පුතා කොහෙවත් ගියේ නෑ. ඔහු ගෙදරයි හිටියේ. 25 වෙනි පදේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතේ සිටියේය. ඔහු ඇවිත් ගෙදර ලං වූ කල තූර්ය වාදනද නැටීමක්ද ඇසී දාසයෙක්ගෙන් එක්කෙනෙකුට හඬගසා මේ මොකදැයි විචාලේය. ඔහු ඔබගේ සහෝදරයා ආවේය. ඔබගේ පියාණෝ
ඔහු සුවසේ පිළිගත් බැවින් තරකලා වස් සැමරුවේය. එවිට ඔහු කෙපි ගෙට ඇතුල්වෙන්ට නොකමැති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත් එනමෙන් ඔහුගෙන් ඉල්ලුවේය. නමුත් ඔහු උත්තර දෙමින් මම මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවය කරමින් සිටිමින් කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකළෙමි. එසේ වී නමුත් මගේ මිත්‍රයන් සමග ප්‍රීතිවෙන්ට ඔබ එළු බැටළුවෙක් පැටවෙකුවත් කිසි කලක මට නුදුන්නේය. නමුත් ඔබගේ සම්පත් වෛශ්‍යාවන් සමග නාස්ති කළ වූ මේ පුත්‍රයා ඔබගේ පුත්‍රයා ආවෙලේ ඔහු නිසා තරකල වස්සා මැරුවේ යයි පියාට කීවේය. සිනවන්ත සහෝදරය සහෝදරී බලන්න මේ ලොකු පුත්‍රයාගේ චේතනාව. මේ ගෙදර හිටපු පුතාගේ මේ හොඳ පුතා කියලා හිටපු පුතාගේ ආකල්පේ පොඩ්ඩක් බලන්න. එයා කියනවා ඔබගේ ධනය නාස්ති කළ කෙනා වැරදි කරේ මොනවද? ඒ වැරදිවල නම් හිටම් පවසමින් ඔව් මේ දේ කරා. මොනවද මේ කරන්නේ? සමහර විට සභාවේ ඉඳගෙන බයිබලයේ කියවගෙන ගීතිකා කියගෙන අපි පිරිසිදුයි කියාගෙන ඉන්න අපි අතින් මේ වරද කරනවා ස්වර්ගයේ පියාට විරුද්ධව. මොකද හේතුව එක පුතෙක් එළියට ගිහිල්ලා වැරදි වැඩ කරා. ගෙදර හිටපු පුතා මොකද කරන්නේ? එළියෙන් ඉඳන් ආපු පුතාව විවේචනය කරනවා. ඔව් මේ පාපය කරා, මේ පාපය කරා, මේ පාපය කරා. සිනවන්ත සහෝදර සහෝදරී මේ කතාව කියන්නේ යේසුස් වහන්සේ. පියාණන්ගේ ප්‍රේමයේ විදහා දක්වන යේසුස් වහන්සේ උන්වහන්සේත් පුත්‍රයෙක් හැටියට මේ පුතු දෙන්නම උන්වහන්සේට අකීකරු පුත්‍රයෝ. ඇයි? උන්වහන්සේ කියනවා හැරිලා ආවම මම නුඹව ධර්මිෂ්ඨයෙක් කියලා පිළිගන්නවා. නුඹ ගෙදර ඉන්න පුත්‍රයා තාමත් දකින්න කැමති ඔව් පව්කාරයෙක් හැටියට. අපි කිතුණුවන් හැටියට කී දෙනෙක්ව අපි විවේචනය කරනවාද? සිනවන්ත සහෝදර සහෝදරී අපිව පත් කරලා නැහැ. පියාණන් වහන්සේ ධර්මිෂ්ඨයි කියලා වස්ත්‍රය අඳලා මුද්ද පළඳලා සපත්තු දුන්න නම් ඔබ මම කවුද? එයා මේ පාපේ කරා, එයා මේ පාපේ කරා, එයා මේ පාපේ කරා කියලා. ඔබගේ පුතා මැරුණද? මගේ පුතා මැරුණද? නෑ. උන්වහන්සේ සමාව දීපු උන්වහන්සේගේ පුත්‍රයවයි කුරුසට යවලා ඒ ලේ වලින් මේ මිනිසුන්ට සමාව දුන්නේ. උන්වහන්සේ සමාව දුන්නා නම් ඔබ මම කවුද විනිශ්චය කරන්නට? මම එඬේරෙක් හැටියට මමද පසුතැවිලි වෙනවා. එඬේරු හැටියට හරි අපි හපන්නෝ. බ්‍රදර් පසුතැවිලි වෙන්න, සිස්ටර් පසුතැවිලි වෙන්න. මේක පෞකාර ජීවිතයක්. නමුත් යේසුස් වහන්සේ තමයි යහපත්ම එඬේරා. යේසුස් වහන්සේ වෙතට යොහන් 8 වෙනි පාඨයේදී ඔබ දකින්නවා කාන්තාවක්ව වෛශ්‍යකම් කරපු ස්ත්‍රියක්ව අරගෙන එනවා ගල් ගහන්න බලාගෙන. බලන්නේ ඊශ්‍රායල් ජනතාව ගල් අතර ගත්තේ කාගේ කීමටද? ව්‍යස්ථාවේ කීමට. ලියවිල්ලේ කීමට ඔවුන් ගල් ගත්තේ. මොකද ලියවිල්ලේ තියෙනවා කාමීච්ඡාචාරය කරපු කෙනෙක්ව ගල් ගසලා මැරිය යුතුයි කියලා. එක පැත්තකින් නෝන් වැරදි නෑ. ඒක පැත්තකින් එඬේරු වැරදිත් නෑ. මොකද දේ වචනේ අනුවයි ඔවුන් විනිශ්චය කරන්නේ. ඒත් මහා එඬේරාණෝ සියල්ලංගම එඬේරාණෝ යේසුස් සමිදානන් මෙච්චරයි කිව්වේ. බිම නැවිලා කිසි කලකත් වැරදි නොකළ කළ අය පළවෙනි ගල ගසන්ට හැමෝම ගල් අතහැරලා ගියා. අද මම අහනවා හරියා වැරදි මෙයා වැරදි යා මේ පාපේ කරා කියලා සභාවේ තුල ඉඳගෙන බයිබලයේ කියවන යාඥා කරන මම
එහෙම නැත්නම් ඔබ හරිය වැරදි කියලා ඇඟිලි දික් කරන්න අපිට පුළුවන්ද? නොදැනුවත්වම අපිත් අකීකරු පුත්‍රයෙක් වෙනවා ගේ තුල ඉඳගෙනම. අර එළියට ගිහලා නාස්ති වුණා අපි ගේ ඇතුළේම නාස්ති වෙලා සභාව තුල ඉඳගෙනම නාස්ති වෙලා අපිව කැඳෙව්වේ නෑ විනිශ්චය කරන්නට. පියාණන් වහන්සේ ධර්මිෂ්ඨයි කියලා කියනවා නම් අපි එක එකතු වෙමු. අපි එක්කම එක ශරීරයක් අපි එකඟ වෙමු. එතන ප්‍රේමය වඩන්න යනවා. ඒකෙන් අපි බොහෝ දෙනෙක්ව දිනා ගන්නට යනවා. අද අපි ගෙවල් වල ભેද ඇයි? අපි ඇකියුස් කරනවා. අපි චෝදනා නගනවා අරයට මෙයාට විරුද්ධව. අපි චෝදනා නගන එක අහක දාමු. මම පසුතැවිලි වෙන ඔබ පසුතැවිලි වෙන්න. අරයා දිහා බලලා චෝදනා ගන්න එපා. එයාගේ ක්‍රියාව දිහා බලන්න එපා. ස්වාමින් වහන්සේ අප උදෙසා කරලා තියෙන මහිමත් ගැලවීම දිහා බලලා බලාපොරොත්තුවෙන් අපි එයාට අවස්ථාව දෙමු. බලන්න මේ දෙවෙනි පුත්‍රයා කියන කතාව. විසිනමවෙනි පදේ නමුත් ඔහු උත්තර දෙමින් මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවය කරමින් සිටිමි. මෙපමණ අවුරුද්දක් ගණනක් මම බයිබලයේ කියගෙන පල්ලි යමින් අන් භාෂාව කතා කරමින් බයිබලයේ කියවමින් හොඳින් සේවය හිටියා. ඔබ කවදාක්වත් මම කවදාක්වත් ඔබගේ ආඥා කැඩුවේ නෑ. එසේ වී නමුත් මේ විදියට මාව පිළිගත්තේ නෑ. මේ විදියට මාව හරසර විදියට මාව බාරගත්තේ නෑ. ඒ ඔබට හැඟෙන විදිය ස්වාමීන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්නයි. ආමේන්. යේසුස් වහන්සේ වතුර බෞතිස්මෙන් එළියට ආවම උන්වහන්සේ කිව්වා වතුර බෞතිස්මෙන් එළියට ආවම මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මොහු කෙරෙහි මම ප්‍රසන්න වෙමි. ඒකට හේතුව එයා උන්වහන්සේට කීකරු වෙච්ච නිසා. උන්වහන්සේ කන්දේදී අන්වෙසක් විච්ච වෙලාවේ යාකෝබ් යෝහන් පේතුරු සිටිපු වෙලාවේදී මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා මොහුට ඇහුම්කන් දියල්ලා කියලා කිව්වා. ස්වාමින් වහන්සේගේ හදවත යේසුස් වහන්සේ නැමැති පුත්‍රයන්න් වහන්සේගේ හදවත අද දවසේ ඔබට මට තිබෙනවා නම් දෙවි පියාණන් වහන්සේ කියනවා මොවුන් ගැන මොහුට ඇහුම්කන් දෙන්න කියලා. මොකද ඒ හදවත නැති නිසා තමයි අද අපිට කට්ටියව තේරුම් ගන්න බැරි. 30 වෙනි පදේ නමුත් ඔබගේ සම්පත් වෛශකම් සමග නාස්ති කළා වූ මේ ඔබගේ පුත්‍රයා ආවෙලේ ඔහු නිසා තරකල වස්ස මැරුවේ යයි පියාට කිව්වේය. සමහරට අපිට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ජෙලසි එක ඇති වෙනවා. ඔහු ඉච්ඡර වැරදි කරලා ඔහුව පිළිගන්නවා. මම මෙච්චර කල් ඉන්නවා. මම කවුද මේක කියන්නේ? ඔබගේ හිතේ එමන් සිතවිලි තියෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේගේ සිත නෙමෙයි ඔබට තිබෙන්නේ. යක්ෂ දිට දෙන්න එපා. ඔබගේ අලංකාර හදවත ඔබ කැප කරව කැපකිරීම අපතයන්ට. ඔබ ශුද්ධ ජීවිතයක් ගත කරනවා. ඔබ දේ වචනට හරි ජීවිතයක් ගත කරනවා. ආඩම්බරයක්. නමුත් ඔබ අර කතාව කියනවා කිරි දොවල ගොම බෙන්ද දැම්මා වගේ. ඔබ මෙච්චර කල් රැකගත්තුවේ ධර්මිෂ්ඨකම ඉරිසියාව නිසාවත් තව මිනිහෙක් දිහා ඇඟිල්ල දික් කරලා ඔබ පෞකාරෙක් වෙන්න එපා. විශාල සිතක් තියාගන්න. යේසුස් වහන්සේ සමාව දෙන්න ලෑස්ති ඕනම කෙනෙකුට. අපිත් විශාල වෙමු ඕනම කෙනෙක්ව බාර ගන්නට. සමහර විට මම ඔබගේ කෙනෙක් හිත හදවතට කතා කරනවා වෙන්න පුළුවන්. සමාව දෙන්න. එයා ඒ වැරදි කරන්නේ නැති මේ වරද කරන්නේ නැති ඔබ සමාව දෙන්න. ඔබ සමාව දීමෙන් දේව පුත්‍රයෙක් වෙනවා. සමාව නොදී සිටීමෙන් අකීකරු පුත්‍රයෙක් වෙනවා. වචනේ රැකලත් හරි දේ කරලත් ඔබ අකීකරු පුත්‍රයෙක් වෙනවා. සමාව නොදී සිටීමෙන්. මොකද රෝම පොතේ 3:23 සඳහන් කරනවා මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටී. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටී.
සියල්ලෝම කියනකොට එළියට ගිය කෙනත් ඇතුළේ ඉන්න කෙනත් දෙන්නම දේව මහිමෙන් හීන වෙලා. එසේනම් අපි කොහොමද කියන්නේ අපි ධර්මිෂ්ඨයි කියලා? අපිට chance ලැබුණා වගේම එයාට chance ලැබෙනවා. එයාට chance තියෙනවා වගේම ඔබට මටත් chance තියෙනවා. බලන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ අභිප්‍රාය මොකක්ද කියලා. 24 මෙසේ සඳහන් කරන රෝම 3:24. එබැවින් ඔවුන් වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන මිදීම කරන කොටගෙන නොමිලේ ධර්මිෂ්ඨකුන් ලබන්නෝ වෙති. අපි සියලු දෙනාම නොමිලේ ධර්මිෂ්ඨකුන් ලැබුවා. සමහර විට ඒ ධර්මිෂ්ඨකම ලබන්නට ඔබ පව් පහයි කරන්නේ. පව් පහට සමාව ලැබලා ඔබ ධර්මිෂ්ඨ ලැබුවම ඔබට හැඟෙනවා ඇති මම පව් පහයි කරේ මම දැන් ධර්මිෂ්ඨයි. මොකද මගේ පව් වලට යේසුස් වහන්සේ සමාව දුන්නා. ඔබ වෙතට එනවා පව් 500ක් කරපු මිනිස්සෙක්. හැබැයි යාට හැඟෙනවා හඩේ මම මෙච්චර පව් කරලත් උන්වහන්සේ මට සමාව දුන්නා. සිනිවන්ත සහෝදර සහෝදරි පව් පහක් කරපු කෙනාට හැඟෙයි අපෝ මං එයා තරම් පව්කාරයෙක් නෙමෙයි. එයා 500ක් කළා මං පහයි. දෙවියන් වහන්සේගේ සමුවේ අපි දෙගොල්ලොම පව්කාරයෝ. අර 500 කරත් 5 කරත් පව්කාරයමයි. නමුත් යේසුස් වහන්සේගේ කුරුසේ ක්‍රියාව නිසා ඒ දෙගොල්ලන්ටම සමාව තිබේ. එහෙනම් 500ක් ලැබපු කෙනත් 5ක් ලැබපු කෙනත් දෙන්නම ලැබපු අය නිසා අරයා මෙච්චර කරා කියලා ගණන් තබන්න ඔබටවත් අයියෝ මෙයා මෙච්චරයිදි කරලා තිනේ කියලා ගණන් තබන අනික් කෙනාටවත් අයිතියක් නැහැ. ස්වාමින් වහන්සේ දීලා තියෙන සමාව අපි භුක්ති විඳිමු. එකිනෙකනාව ආදරෙන් පිළිගමු. ආදරෙන් විශ්වාසයෙන් එකිනෙකනාව ගෙතරේ යාඥා කරමු. සියල්ලෝම පව්කොටව හීනව තිබෙනවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන්. සමහරට ඔබගේ ගෙදර කෙනාට ඔබ ඇඟිලි දික් කරනවා. සමහරට ඔබගේ ගෙදර දරුවෝ ඔක්කොම හොඳ එකෙක් නෝටි කියලා කියයි. එයාලත් ස්වාමීන් වහන්සේ සමාව දෙන්න ලෑස්ති. නුත් මගේ අද කරුණ ඔය එළියට ගිහිල්ලා නෝටි වැඩ කරලා එන කෙනාට වඩා මම හොඳයි කියාගෙන ඇතුළේ ඉඳගෙන එළියේ ඉන්න කෙනා විවේචනය කරන කෙනත් දෙවියන් වහන්සේ සමුවේ පව්කාරයෙක්. එම නිසා අපි කාටත් ඇඟිල්ලෙන් දික් කරන්නේ නැතුව දෙවියන් වහන්සේ දීලා තියෙන කරුණාව අපි ආදරෙන් වැළඳගෙන සියල්ලෝම එකට සමාදානයෙන් ආදරෙන් හැමෝටම අවස්ථාවක් දෙමින් අපි ජීවත් වෙමු. ඒක තමයි යේසුස් වහන්සේ නැමැති දේව පුත්‍රයාගේ කැමැත්ත. ආමෙන්. සියලු දෙනාට යේසුස් බේටයි පසුතැවිලි වෙන්න. යේසුස් වහන්සේගේ හදවත අවබෝධ කරගමු. ආමෙන්. යේසුස් බේටයි.